කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද සාධු 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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාධු සාධු සාධු. ඒ අසම සම වූ අසහාය වූ අවේද ධම්ම වූ අංගීරස බුදු පියාණන් වහන්සේට අප සැමගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. සදහවතුනි, හොඳ නොහොඳ නුවණැසින් විමසා බලා කටයුතු කරන්නට මඟ කියා දෙන්නට, ධර්මය සහ කර්මය මනවින් අවබෝධ කරගන්නට මඟ පෙන්වන්නට අදත් අපිට ආරම්භන්නට අවසරයි කතංසු ලබතේ පඤ්ඤං වැඩසටහන ඔබේ ප්‍රඥාවේ ප්‍රදීපය දල්වාලීමේ අරමුණ පෙරදැරිව. ඒ අනුව මේ වැඩසටහන පමණක් නොවේ, බෞද්ධානාලිකාවේ මේ මහා මාධ්‍ය ක්‍රියාන්විතය වර්තමානය තුල තමන් වහන්සේගේ කර උර දරාගෙන ඒ මහා වගකීම් සම්භාරය නොපිරිහෙලා ඉෂ්ට සිද්ධ කරන්නට ඊටාම කැපවීමෙන් කටයුතු කරන කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධීශවර බෞද්ධ මාධ්‍යාලයේ ගරු සභාපති ධුරන්දර අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ, ඔබ වහන්සේව ඊටාම ගෞරවයෙන් පළමු කොට මේ වැඩසටහන වෙනුවෙන් අප පිළිගන්නවා. සාදු සාදු සාදු. සදහවතුනි, අද දවසේදී සුපුරුදු පරිදි සංයුක්ත නිකායේ එන සූත්‍ර දේශනාවන් කිහිපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහි අටුවා දේශනාවන්ද සමගින් ඒ අනුව පරිපූර්ණ අවබෝධයක් මේ සූත්‍ර දේශනාවන් පිළිබඳව ඔබේ ජීවිතයට ලං කරලීමයි අපේ ඒකායන බලාපොරොත්තුව. ඒ පරමාර්ථය පෙරදරි කරගෙන අද අප සාකච්ඡා කරන සූත්‍ර දේශනාවන් තමයි සංයුක්ත නිකායේ වන සංයුත්තේ වන වග්ගයේ සඳහන් වෙලා තියෙන සම්බහුලා සූත්‍ර දේශනාව. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා කාල වේලාවට අනුව සංයුක්ත නිකායේ වන සංයුත්තේ වන වග්ගයේ එන ආනන්ද සූත්‍ර දේශනාව කියන සූත්‍ර දේශනාවන් සාකච්ඡා කරන්න. ඉතින් මේ වැඩසටහන සමග පුරා පැයක් රැඳෙන්න ඔබට ආරාධනා කරමින් ඊටාම ගෞරවයෙන් නායක ස්වාමීන් වහන්සේට ඇරියුම් කරනවා අප සියලු දෙනා කෙරෙහිම මෙත් සිතින් පළමු කොට සංයුක්ත නිකායේ වන සංයුත්තේ වන වග්ගයේ සම්බහුලා සූත්‍ර දේශනාවෙහි පෙළ දේශනාව අපට කියා දෙන මෙන් අවසරයි නායක ස්වාමීන් වහන්සේ. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත පින්තුනේ, අදත් අපි සාකච්ඡා කරන්නේ කාල වේලාව හැටියට සූත්‍ර කීපයක්, කෙටි සූත්‍ර දේශනා නිසාම ඒ වගේම සමහර කෙටි සූත්‍ර දේශනා තුළ විශාල ධර්ම කාරණා ප්‍රමාණයක් අන්තර්ගත වෙලා තියෙනවා. ඒවා ඉස්මතු කර ගැනීම තමයි අපි මේ වෙලාවේ සිද්ධ කරන්නේ. ඒ ධර්ම කාරණා ඉස්මතු කරගෙන ඉතා වැදගත්ම කාරණය තමයි ඒ ධර්ම කාරණා අපේ ජීවිතවලට ගලපා ගැනීම. දැන් සම්බහුලා කියලා කියන්නේ බොහෝ වූ කියලා කියන එකයි. අපි බහුල කියලා කියන්නේ නේද? එහෙම. බහුල කියලා කියන්නේ බොහෝ කියලා කියන එක. එතකොට සම්බහුලා බික්ඛු, භික්ෂුන් වහන්සේලා ගොඩාක් කියලා කියන අවස්ථාව. ඒ වගේම මෙතන සං කියලා කියන උපසර්ගයක් යොදලා තිනවා මනා වූ කියලා කියන එක හඟවන්න. මනා උතුම් කියලා හඟවන්න නේද? එතකොට මෙතෙන් සඳහන් වෙනවා මේ සූත්‍ර දේශනාව ආරම්භ වෙන්නේ මේ විදිහට. එක්කලෙක බොහෝ භික්ෂූහු කොසල් දනවෙහි එක්තරා වනලැහැබක වෙසේ. එතකොට එක්තරා වනලැහැබක බොහෝ භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා. ඉක්බිතියේ භික්ෂූහු වස්සෙලමුණාහු තෙමස ඇවෑමෙන් චාරිකාවට ගියහ. දැන්
වස් 3 මාසේ එක තැනක වැඩ ඉඳමින් බවුන් වඩමින් වැඩ ඉඳලා ඊළඟට චාරිකාවේ වඩිනවා. ධර්ම චාරිකාව වෙන්න පුළුවන් නේද? වැඩම කරනවා. ඒ විදිහට වැඩම කරා මේ භික්ෂුන් වහන්සේලා වස් තැමස අර විදිහට වැඩ ඉඳලා. ඒ කල්හි ඒ වනලැහැබෙහි අධිග්‍රහිත වූ ඒ දෙවිතෙමේ ඒ භික්ෂූන් නොදක්නේ හඬමින් ඒ වේලාවෙහි මේ ගාථාව කිය. ලොකු දුකක් හටගත්තා. ඒ භික්ෂුන් වහන්සේලා ඒ වනලැහැබෙහි වැඩ ඉන්නකොට දහම් කතා ඇහුණා. පාළුවක් තිබ්බේ නෑ දේවතාවට නේද? දැන් මේ ස්වාමීන් වහන්සේලා අර වනලැහැබෙන් නැවත වඩිනකොට ලොකු දුකක් හටගත්තා. ඒ කියන්නේ දෙවි කෙනෙකුට අඬන්න තරම් දුකක්. නේද? ඒ දේවතාවට අඬන්න තරම් දුකක් හටගත්තා මේ ස්වාමීන් වහන්සේලාගේ වැඩම කිරීම නිසා. හිස්සු බොහෝ අසුන් දැක මට අද අරතියක් මෙන් වැටහි. එතකොට මට ගොඩාක් මේ ඒ විදිහට මේ පාඩුවක් කියලා මට තේරෙනවා. නේද? පාඩුවක් කියලා මට තේරෙනවා. විසිතුරු කතා ඇති බහුශ්‍රුත වූ ඒ මේ ගොයුම් සව්වෝ කොහි වැඩියාහුද කියලා තමයි දැන් අඬන්නේ. එහෙමයි. අඬන්නේ මොනවා කියලාද? විසිතුරු කතා මට ඇහුණා. ඒ ස්වාමීන් වහන්සේලාගේ බණ කතා නේද? ධර්ම කතා, විස්තර ධර්ම කතා මට අහන්න ලැබුණා. ඊළඟට ඒ ස්වාමීන් වහන්සේලා බොහොම බහුශ්‍රුතයි. බොහෝ ඇසූ පිරිවුතන් තියෙන ස්වාමීන් වහන්සේලා. නේද? එතකොට ඒ නිසා මේ මට හරි දුකයි, මට හරි කනගාටුයි කියලා දැන් මේ අඬමින් ගත කරනවා. මෙසේ කී කල්හි එක්තරා දෙවි කෙනෙක් ඒ දේවතාවාට මේ ගාතාව කියේ. ඒක අහගෙන හිටිය තව දෙවි කෙනෙක්. එහෙමයි. අඬා කියන කතාව තව දෙවි කෙනෙක් දැක්කා. එහෙම ඒ දේවතාව දැකලා මෙහෙම කියනවා. ඇතම් කෙනෙක් මගධ දනව්වට වැඩිය දැන් මේ දේවතාව බලාගෙන ඉඳලා දැන් කියන්නේ ඒ දේවතා ඒ කියන්නේ ඒ මේ වනාන්තරයේ වැඩ හිටපු දේවතාවෝ ඒ විදිහට මේ එක අර දේවතාව ඒ භික්ෂුන් වහන්සේලා වඩින අවස්ථාව දැක්කේ නැහැ. එහෙමයි. නේද? වඩින අවස්ථාව දැක්කේ නැහැ. ඒකනේ පස්සේ ඇඬුවේ. නේද? දැන් තව දේවතාවෙක් බලාගෙන හිටියා කොහෙටද වඩින්නේ කියලාත්. දකින්න කොහෙටද වඩින්නේ කියලා. දැන් කතා වෙනවනේ මෙහෙම. ඒ කතා වෙනකොට කියනවා ඇතම් කෙනෙක් මගධ දනව්වට වැඩියා. ඇතම් කෙනෙක් කොසල් දනව්වට වැඩියා. ඇතම් කෙනෙක් වැදෑ රටට, වේදේහ රට. එහෙමයි. වේදේහ රටට අභිමුවට වැඩියා. වේදේහ රට සමීපයටම ගියා. භික්ෂූහු ඇල්මක් නැතිව හැසිරෙන්නාහු ගෙයක් නැතිව මුවන් මෙන් වෙසෙත්. එතකොට ඒ දේවතාව තේරුම් ගත්ත දෙවි කෙනෙක්. එහෙමයි. නේද? එහෙනම් භික්ෂුන් වහන්සේලාගේ සාමාන්‍යයෙන් භික්ෂු ජීවිතය පිළිබඳව එහෙමයි. හොඳට දන්න කෙනෙක් තමයි මේ අනිත් දේවතාව. ඉතින් කනගාටු වෙන්න එපා කියලා, දුක් වෙන්න එපා කියලා අර දේවතාව අස්වසන්නේ මේ කියලා තියෙන්නේ. එහෙමයි. අඬන්න එපා. එහෙමයි. එහෙම තමයි භික්ෂුන් වහන්සේලාගේ ස්වභාවය. එහෙමයි. නේද? භික්ෂුන් වහන්සේලාගේ ස්වභාවය ඒ වගේ තමයි. ඊළඟට වැඩි භික්ෂූහු ඇල්මක් නැතිව හැසිරෙන්නාහු. ඇල්මක් නැතුව හැසිරෙන භික්ෂුන් වහන්සේලා නිසා, ගියක් නැති භික්ෂුන් වහන්සේලා නිසා අපිට වගේ මේ දේව මන්දිර අපිට නැහැ. නේද? දේව අඩවි, දේව මන්දිර අපිට නැති නිසා හරියට මුවන් වගේ ස්වාමීන් වහන්සේලා. මුවන්ට ගෙවල් නැහැනේ. නේද? කොතනද ඒ විදිහට ආහාර පාන කොතනද එතෙන්ට යනවා. එහෙමයි.
ජලය තනකොළ තියෙන්නේ කොතනද එතෙන්ට යනවා. ඒ වගේ ස්වාමීන් වහන්සේලාත් ඒ විදිහට ඒ අවස්ථාව හැටියට සුදුසු පරිසරය හොයාගෙන විවේකයේ තියෙන සුදුසු පරිසරය සොයාගෙන වැඩම කරනවා ඇල්මක් නැතුව. කියලා තමයි මේ සූත්‍ර දේශනාවේ කෙටියෙන් සඳහන් වෙන්නේ. එක්තරා දේවතාවෙක් භික්ෂුන් වහන්සේලාගේ වැඩම කිරීම සම්බන්ධයෙන් කනගාටු වෙන අතරේ තවත් හොඳ කල්යාණ මිත්‍රෙක්, කල්යාණ මිත්‍ර දේවතාවෙක් නේද? එහෙමයි. අස්වසනවා යථාර්ථය කියලා. දැන් කොහේ ගියාද දන්නේ නැහැ, මොකට ගියාද දන්නේ නැහැ නේද? එහෙමනේ සාමාන්‍යයෙන් මේ නොදන්න අයගේ සාමාන්‍ය කතාව. එහෙමයි. නේ? ඉතින් එහෙම කියන්නේ නැතුව හරියටම ප්‍රකාශ කළා කොහෙද ගිහිල්ලා කොහෙද ගිහිල්ලා තියෙන්නේ? ඇයි මේ ගියේ කියලා හරියටම පැහැදිලි කළා හොඳ ඥානවන්ත දෙවි කෙනෙක් හැටියට. ඒක තමයි සහන් මේ පෙළේ සඳහන් වන සූත්‍ර දේශනාව. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ එහි අටුවා දේශනාව තුළ මේ කාරණාව කොයි විදිහටද ගැබ්ව තිබෙන්නේ? මෙතන සඳහන් වෙනවා මේ සම්බහුලා කියලා කියන වචනේ තේරුම බොහෝ සූත්‍රාන්තිකයෝද අභිධාර්මිකයෝද විනයදොරයෝද දැන් එතන වැඩ හිටියා. එහෙමයි. කියන්නේ සූත්‍රාන්ත පිටකය සම්බන්ධයෙන් ඒ විදිහට අපේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා තමයි ඒ විදිහට දිගින් දිගටම පවත්වාගෙන පැමිණෙන්නේ. ඊළඟට අභිධර්ම පිටකයේ පැත්තෙන් ගත්තාම මේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා ඒ පරම්පරාව. විනයදර භික්ෂුන් වහන්සේලා උපාලි මහරහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා තමයි දිගින් දිගටම පවත්වාගෙන එන්නේ. ඉතින් අන්න අර බොහෝ භික්ෂුන් වහන්සේලා වැඩ හිටියා සූත්‍රදර, අභිධර්මදර, විනයදර භික්ෂුන් වහන්සේලා එතන වැඩ හිටියා. ඒ ස්වාමීන් වහන්සේලාගේ වැඩම කිරීම සම්බන්ධයෙන් තමයි අර දේවතාවට කනගාටුවක් ඇති වුණේ. විහරಂತಿ බුදුන් සමීපෙහි කමඨහන් ගෙන වාසය කරයි. ඊළඟට සඳහන් වෙනවා පක්ක මිනිසු ඒ ජනපදයෙහි එක් ගමකට යන ඔවුන් දැක මිනිස්සු පහන් සිත් ඇත්තාහු ආසන ශාලාවේ ඇතිරිලි බුමුතුරුණු ආදිය පනවා කැඳ කැවිලි ආදියදී හිඳගෙන සිටියහ. මහතෙරුන් වහන්සේ එක් ධර්ම කතික භික්ෂුවකට ධර්මයේ දේශනා කරන ලෙස පැවසුවහ. උන්වහන්සේ විසිතුරු දහම් කතාවක් පැවැත්වූහ. මිනිස්සු පැහැදී බොජුන් වේලෙහි ප්‍රනීත භෝජන දුන්හ. මහතෙරහු මනෝඥ වූ භක්තානුමෝදනාවක් ද කළහ. දැන් භුක්තානුමෝදනාව කියලා කියන්නේ දන්වනදල අවසානයේ සිද්ධ කරන දේශනාව. එහෙමයි. ඒ දේශනාවත් සිද්ධ කරා කියලා කියන එතන වැඩ සිටි භික්ෂුන් වහන්සේ. මිනිස්සු වඩාත් සොම්නස් බවෙන් පහන් වූවෝ ස්වාමීනි තෙමස මෙහිම වසනු මැනවෙයි ප්‍රතිඥා කරවා ගමනාගමනයට පහසු තැනක සෙනසුන් කරවා සිව්පසේනු පස්ථාන කළහ. ඒ භික්ෂුන් වහන්සේලා ඒ ගමට වඩින්නේ මේ ගමේ වැඩ ඉන්න ඕනි කියලා හිතාගෙන නෙවෙයි. නේද? එහෙමයි. මේ ගමේ වැඩ ඉන්න ඕනි කියලා හිතාගෙන නෙවෙයි අර මුවන් වගේනේ. නේද? නමුත් ආරාධනා කළේ කවුද? වස්වස වැඩ ඉන්න කියලා අර ගමේ මේ සදහැවත් පිරිස. ඊළඟට හැවැත්නි ඔබලා විසින් ගෞරව කටයුතු බුදුරජාණන් වහන්සේ සමීපෙහි කමඨහන් ගන්නා ලදී. බුදුවරයෙකු පහළවීම නම් දුර්ලභයි. මාසයේ දින 8ක් ධර්ම ශ්‍රවණය කොට ඝන සංගණිකාව කණ්ඩායම් ගැසීම සිටීම හැර දමා අප්‍රමාදීව වාසය කරව. එතකොට මාසයේ දින 8ක්
ධර්ම ශ්‍රවණය කරනවා. කියන්නේ ධර්ම සාකච්ඡා කරනවා. අර එක එක ස්වාමීන් වහන්සේලාට ලැබුණු කමඨහන් නැවත මෙනෙහි කරනවා. ඒ කියන්නේ ඒ පිළිබඳව සාකච්ඡා කරනවා. එහෙමයි. කමඨහන් සාකච්ඡා කරනවා. ඊළඟට එහෙම සාකච්ඡා කරමින් දවස් 8ක් මාසයේ දවස් 8ක් ඒ විදිහට වැඩ ඉඳලා ඉතිරි දවස් ටික භාවනාවට යොමු කරනවා. එහෙමයි. අනෝක තමයි දිනචර්යාව. වාසය කරනවා. ඔවුන් එවක් පටන් යෙදෙත් එක්වෙත් සමහර දිනක මුළු රෑම ධර්ම ශ්‍රවණය කරති. එහෙමයි. සමහර දවස්වලට දවස් 8න් සමහර දවසක් තියෙනවා එළි වෙනකම්ම ධර්ම ශ්‍රවණය කර. එක ස්වාමීන් වහන්සේ නමක් හරි ධර්ම දේශනා කරනකොට අර ස්වාමීන් වහන්සේලා හැමෝම අහගෙන ඉන්නවා. දිනක ප්‍රශ්න විසඳති. එක දවසක් යොදා ගන්නවා ප්‍රශ්න විසඳන්න. එහෙමයි. බලන්නකෝ නේද? එක දවසක් යොදා ගන්න ප්‍රශ්න විසඳන්න. එතන ඒ ස්වාමීන් වහන්සේලාට ඇති වුණ ප්‍රශ්න සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳ ගන්නවා. සමහර දැන් ප්‍රශ්න කියලා කියන්නේ අරව නැහැ මේව නැහැ නේද? කුටිය හොඳ නැහැ. එහෙමයි. මෙයා දාන ටික හොඳ නැහැ. අරයා එහෙම කිව්වා මෙයා මෙහෙම කිව්වා. එහෙමයි. ඒ ප්‍රශ්න නෙවෙයි. එහෙමයි. නේ? දහම් කතාව. ඒ දහම් ධර්මයේ පිළිබඳව ඇතිවිච්ච ගැටලුව තමයි විසඳන්නේ. ඒ වෙලාව. ඊළඟ සඳහන් වෙනවා සමහර දිනක දැහන් වඩති. සමහර දවස් යොදාගත්ත දැහන් වඩන්න. ධ්‍යාන වඩන්නම යොදාගත්තා. ඊළඟට ඔවුන් ධර්ම ශ්‍රවණය කරන දවසේ ධර්ම කතා පවතිද්දීම අරුණ නැගී සමහර ධර්ම දේශනා සිද්ධ කරමින් ඉන්න වෙලාවේ ධර්ම සාකච්ඡා කරමින් හෝ ඉන්න වෙලාවෙම එහෙමයි. පාන්දර වෙලා අරුණ නැගිලා. එහෙමයි. ඒ වෙලාවේ මොකද කරන්නේ? ප්‍රශ්න විසඳන දවසේ ව්‍යක්ත භික්ෂූහු ප්‍රශ්න අසති. පණ්ඩිත භික්ෂුව විසඳයි. තේතේ පණ්ඩිත භික්ෂුව විසඳනවා. එහෙමයි. ප්‍රශ්න ඇසීම් විමසීම් කෙරෙද්දීම අරුණ නැගී. ඊළඟට ප්‍රශ්නයක් අහනකොට විසඳුම එන්නේ ඉස්සෙල්ලා අරුණ නැගිලා. නේද? සමහර දවස්වලට. එහෙමයි. එතකොට ඊළඟට එතන ඉඳලා ප්‍රශ්න විමසගෙන යනවා. ඉතින් ওই විදිහ තමයි සිද්ධ වුනේ. දැහන් වඩන දවසේ හිරු බැස යද්දී ගෙඩිය ගසා සක්මනට බැස දැහන් වඩද්දීම අරුණ නැගී. සමහර දවස්වලට නේද? දැහන් වඩමින් ඉන්නකොට ධ්‍යාන භාවනා කර ඉන්නකොටම ඔන්න උදේම අරුණ නැගිලා. අරුණ නැගෙනකම් භාවනා කරා කියලා කියන එක දැන් මේ කියන්නේ. එහෙමයි. නේද? සමහර දවස්වලට සක්මන් කරමින් ඉන්නකොට අරුණ නැගිලා. ඔව්හු මෙසේ වස්වැස පවාරණය කොට ඉවත්ව ගියේහ. ඒ ආරම්භයා මේ කියන ලදී. එතකොට මේ සූත්‍ර දේශනා කරන්න හේතුව මොකක්ද? අර වස් පවාරණය කළ වැඩම කිරීම සම්බන්ධයි. එහෙමයි. ඒ දවසේ සිද්ධ වෙච්ච සිදුවීම නිසා. පරිදේවමානා දැන් ඒ ආකාර වූ මිහිරි දහම් ඇසුමක් ප්‍රශ්න ඇසීමක් කොහෙන් ලබන්නේම්ද ආදී කියා හඬමින් අනේ මට දැන් කාගෙන් අහන්නද දැන්? අර වගේ දහම් කතා කාගෙන් අහන්නද? එහෙමයි. දැන් මේ ස්වාමීන් වහන්සේලා වැඩ සිටීමෙන් ඒ දෙවියන්ට සිද්ධ වෙච්ච ලෞකික එහෙම නැත්නම් ඒ විදිහට ලැබෙච්ච ආමිෂයේ පිළිබඳව නෙවෙයි දේවතාව දුක්ුණේ. එහෙමයි. නේද? එහෙමයි. අර දේවතාව දුක්ුණේ මේ දහම් කතාව නැති වෙච්ච නිසා. එහෙමයි. එතකොට හඬමින් කායති ප්‍රකටව පෙනේ.
ඇති වුණු බව වැටහි. කෝමේ කහං ඉමේ කොහිද මේ සව්වෝ කොයිද මේ ශ්‍රාවකෝ කියලා හොයනවා දැන්. එහෙමයි. ඊළඟට වජ්ජ භූමියා වේදේහ රට අභිමුව ගියාහු. සඳහන් වුණා නේද? තැන් කීපයකට වැඩම කරා කියලා නේද? එහෙමයි. ඊළඟට මෙතන සඳහන් වෙනවානේ සමහර පිරිසක් එතකොට මගධයට වැඩම කරලා තියෙනවා, කොසල් රටට වැඩලා තියෙනවා, වේදේහ රටට වැඩලා තියෙනවා නේද? ඒ විදිහට. ඊළඟට මෙතන සඳහන් වෙනවා ගියාහෝ මිගාවිය මුවන් ඒ කඳු පාමුල හෝ වන ලැහැබක හැසිරෙනුමෙන් මේ අපගේ මව් සන්තක පියා සන්තක උරුමයෙන් ආදී යැයි නොගෙන යම් තැනක ඔවුනට ගොදුරුවල පහසු බවද හිරිහැර නොමැති බවද වේනම් එහි හැසිරති. දැන් භික්ෂුන් වහන්සේලා කල්පනා කරන්නේ මේක මේ උරුමය මගේ තාත්තගෙන් ආවේ. එහෙමයි. නේද? මේ උරුමය මගේ අම්මගෙන් ආවේ කියලා ඒ විදිහට හිතන්නේ නැහැ. ඒ නිසා ඒ විදිහට ගොදුරු කොහෙද තියෙන්නේ එතන හැසිරෙනවා කියලා කියන එක සඳහන් වෙනවා. අනිකෙතා නිවාස නොමැති භික්ෂූහුද ඇවැත්නි. මේ අපගේ ආචාර උපාධ්‍යායන් සන්තකය ප්‍රවේණියෙන් පැමිණියේ යයි නොගෙන යම් තැනක ඔවුනට ඍතුවලට ඔබින භෝජන ඔබින පුද්ගලයනට ඔබින සේනාසනයට ඔබින ධර්ම ශ්‍රවණයට ඔබින දේ සුලභ වේද එහි වෙසති. දැන් එහෙම කල්පනා කරන්නෙත් නෑ. දැන් අපි දැන් නීත්‍යානුකූලව මේ විහාරස්ථාන පැවරෙනකොට එහෙමයි. නේද? ඒක ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලාගේ නිකායෙන් එනවා. ආවල් නිකායෙන් තමයි මේ පාලනය වෙන්නේ. දැන් පාලනය කිරීමට පහසුවක් ඇති තිබුණාට එහෙමයි. ඒ සේනාසනයේ හෝ පන්සලේ හෝ අයිතියක් නැහැ. නේද? ඒ අයිතිය එතකොට උපාධ්‍යයන් වහන්සේලාගෙන් හෝ ප්‍රවේණියෙන් හෝ පැමිණෙන්නේ නැහැ. කුල පරම්පරාවෙන් පැමිණෙන එක නෙවෙයි කියලා සඳහන් වෙනවා. එහෙම හිතන්නේ නැහැ කියලා කල්පනා කරනවා. ඊළඟට මේ ඒ සුදුසු සේනාසනයක් බවට පත් වෙන්න නම් මොනවද තියෙන්න ඕනේ? විශේෂයෙන්ම සිව්පසය තියෙන්නට ඕනේ. දැන් සමහර වෙලාවට බුදුරජාණන් දේශනා කළා ඒ වැඩ ඉන්න සේනාසනේ සිව්පසේ නොතිබෙන්න පුළුවන්. නමුත් එතන වැඩ ඉන්නකොට ධ්‍යාන වැඩෙනවා නම් නේද? එතන ඉන්නකොට සීලය ආරක්ෂා කරගන්න පුළුවන් නම් සමාධිය උපදව ගන්න පුළුවන් නම් ප්‍රඥාවත් වැඩෙනවා නම් එතන ඉන්න. සමහරවිට උපද්‍රව තියෙනවා. එක උපද්‍රව තියෙනවා නේ. ඉතින් සමහරවිට පාරිසරික සාධක නිසා දැන් ස්වභාවික අනතුරු වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. නේද? ස්වභාවික අනතුරු පේනමානේම සමහරලාට තියෙන්න පුළුවන්. ඒ වුණත් එතන වැඩ ඉන්න කියලා කියනවා. ඊළඟ සමහරලාට ඒ තන දායකයන්ගේ ප්‍රශ්න. සමහරලාට ස්වාමීන් වහන්සේලාගේ ප්‍රශ්න තියෙන්නත් පුළුවන්. එහෙමයි. නේද? එතකොට හැම වෙලාවෙම ස්වාමීන් වහන්සේලා අතරින්ම තියෙන්න පුළුවන් ඔන්න දැන් මෙතනින් යන්න. දැන් මෙතනින් ඉන්න එපා. ඉතින් යන්න. කොහොමද කියන්න පුළුවන්. එහෙමයි. ඊට පස්සේ දායක පිරිසක් සමහරලාට තරහදායකයෝ ඉන්නෝනේ. එහෙමයි. නේද? මොනවා හරි දෙයකට. එහෙමයි. ලාභ සත්කාර බලාපොරොත්තුෙන් හරි කොහොම යන්න කියලා කියනවා වෙන්න පුළුවන්. ඊළඟට කියන්නේ එක දෘෂ්ටි තියන අය ඉන්නවා. එහෙමයි. තවත් පැත්තකින් එක සැරපරුසයි ඉන්නවා. නේද? එහෙමයි. සමහර වෙලාවට දැන් ඔය එක ඒ විදිහට කරදර තැන තියෙනවා. එහෙමයි. ඒ මොන කරදර තිබුණත් සිව්පසය සුපසය අපහසුතාවයේ තිබුණත්
සීලයේ වැඩෙනවා නම් සමාධි වැඩෙනවා නම් ප්‍රඥාව වැඩෙනවා නැත්නම් එතන ඉන්න කියලා කියනවා. එතකොට කොයිතරම් සිව්පසේ තිබුණත් එතන සීලය ආරක්ෂා කරගන්න බැරි නම් සමාධිය වැඩෙන්නේ නැත්නම් ප්‍රඥාව වැඩෙන්නේ නැත්නම් එතන ඉන්න එපා කියලා බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා. නේද? ඉතින් ආන්නේ වගේ තැනක් තමයි සහන් මේ අවස්ථාවත් ඇත්තටම අර දේවතාවාගේ ඒ ඇතිවිච්ච සංවේගය දේවතාවට ඇතිවිච්ච දුක තුනී කරනවා. ඒ තුලින් අර දේවතාව තව තවත් පැහැදීමටපත් වුණානේ. එහෙමයි. නේද? තව තවත් පැහැදීමටපත් වුණා. ඇත්ත තමයි මේ ස්වාමීන් වහන්සේලාගේ ස්වභාවය මේකයි කියලා අවබෝධ කරගත්තා. මේ සූත්‍ර දේශනාවෙන් අපිට අවබෝධ කරගන්න තියෙන්නේ විශේෂයෙන්ම අර බොහෝ භික්ෂුන් වහන්සේලා ඒ විදිහට සූත්‍රදර අභිධර්මදර විනයදර ස්වාමීන් වහන්සේලා වැඩ සිටීමෙන් ලාභයක්මයි සිද්ධ වෙන්නේ. ඒ ලාභයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න කියලා කියන එක තමයි මෙතෙන්දී මේ අපිට ධර්ම කාරණා හැටියට වටහා ගන්න අවබෝධ කරගන්න තිබෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ එවැනි උතුමන් වහන්සේලා කොයිතාක් දුරකට තමන් වහන්සේලාගේ මේ කාලය උපරිම කළමනාකරණය කරගෙන ප්‍රයෝජනයට ගන්නවාද කියන කාරණාවත් මේ තුල හොඳින්ම අපට කියා දෙන පාඩමක් විදිහට දකින්න කැමතියි. මේ තමන් වහන්සේලාගේ අධ්‍යාත්මික සුවය වෙනුවෙන් වේවා, ධානය වැඩිම වෙනුවෙන් වේවා, අරුත් සම්පන්න ධර්ම කතා වෙනුවෙන් වේවා මේ කාලය උපරිම වැය කරමින් ධර්ම අවබෝධය පසක් කරගෙන අන්‍යයන්ටද එය පැහැදිලි කර දීමයි උතුමන් වහන්සේලාගේ ඒකායන පරම පවිතුරු ප්‍රාර්ථනාව බවට පත් වෙන්නේ. ඉතින් සම්බහුලා සූත්‍ර දේශනාව ඒ පිළිබඳව අපට හොඳින්ම කියා දුන්නු පාඩමක් විදිහට අපි කැමති හඳුන්වන්න. අපි ඒ අනුව යමින්ම අපේ කාලය උපරිම ප්‍රයෝජනයට අරගෙන ධර්මයම ඔබේ ජීවිතයට ලං කරන්න අපි තවත් සූත්‍ර දේශනාවක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව සංයුක්ත නිකායේ වන සංයුක්තයේ වන වග්ගයේ ආනන්ද සූත්‍රය පිළිබඳවත් අපි කැමති විමසා දැනගන්නට ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේගෙන් එහි සූත්‍ර පෙළට අදාළ කාරණාවන් කොයි විදිහටද නායක ස්වාමීන් වහන්සේ සඳහන්ව තියෙන්නේ? පළමු සූත්‍ර දේශනාව ගැන අවධානය යොමු කරනකොට සහ තව පැත්තකින් අපිට කල්පනා කරන්න පුළුවන් දැන් ඇත්තටම අපිට ලැබිලා තියෙන මේ අවස්ථාව. එහෙමයි. නේද? දැන් පැය 24න් බණහන්න පුළුවන්. එහෙමයි. නේ? අර ස්වාමීන් වහන්සේලාට ඇත්තටම අපිට ඔය මහානායක මාහිමිපාණන් වහන්සේලා පව අපිට මුණ ගැහෙනකොට මේ ඒ විදිහට අපිට කියන දෙයක් තමයි මහානායක මාහිමිපාණන් වහන්සේලා අනුනායක මාහිමිපාණන් වහන්සේලාත් මේ නාලිකාව බලමින් එහෙමයි ධර්ම ශ්‍රවණය කරනවානේ. එහෙමයි. ධර්ම කතා අහනවානේ නේද? ඒ වගේම මේ පින්කම් දිහා දැකලා සතුටු වෙනවානේ. අපිටත් ආශිර්වාද කරනවානේ. එහෙමයි. ඒ නිසා ඒක ලොකු සතුටක්. එතකොට භික්ෂුන් වහන්සේලාගේ පැත්තෙන් ගත්තොත් එහෙම ඕනම භික්ෂුන් වහන්සේ නමකට බණ කියන හැටි ඉගෙන ගන්න නේද? ඊළඟට ඒ වගේම ඒ ධර්ම දේශනා කරන ආකාරයත් සහ ඊළඟට ඒ සූත්‍ර දේශනා තුළ අන්තර්ගත වෙලා තියෙන ධර්ම කාරණා ඉස්මතු කරගන්න. එහෙමයි. නේද? තව තවත් ධර්මඥානෙ දියුණු කරගන්න මේක ඊටාම ලොකු පිටු බලයක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා එදා කාලේ අර පැවතිච්ච එදා බුදුරජාන් වහන්සේ ධර්මාන කාලෙත් මේ විදිහට මාධ්‍ය නැති කාලේ කොච්චර මහන්සි වෙලාද කොච්චර දුෂ්කරවද එතකොට ඒ ධර්මය අහලා තියෙන්නේ. එහෙමයි. නේද? ධර්මය අහලා තියෙන්නේ. ඉතින් ඒ පුරුදුතාවය නිසා විශේෂයෙන්ම අපේ පැරැන්නෝ ජාතක කතා පොත් වහන්සේ නේද? ජාතක කතා පොත් වහන්සේ ඒ ජාතක කතා ඒ විදිහට නිරූපණය කරමින් ජාතක කතා වලට අදාළ කතන්දර නිරූපණය කරමින් ඒ නාට්‍යමය වශයෙන් නාට්‍ය අනුසාරයෙන් එහෙමයි. නේද? සමහරවිට රංග දක්වලා තමයි විශාල වෙහසක් ඒ දේශනාවට ඒ කතාවට ඇදමැදි තබාගෙන තියෙන්නේ. එහෙමයි. නේද? එතකොට
තරුණ පිරිසටද සමහරවිට පුංචි අයටද නේද? ඒ ධම්ම කතාවට රුචිකත්වයක් දක්වන ආකාරයට මේ එහෙම සංස්කෘතියක් අපිට තිබුණා. ඉතින් පහුගිය කාලෙත් පහුගිය දවසකත් මට අහන්න ලැබුණා සහන් මේ විශේෂයෙන්ම මේ අපේ අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අටවිසි බුදුරජාණන් වහන්සේලා ඒ විදිහට සූවිසි ඉවිතට සූවිසි බුදුරජාණන් වහන්සේලාගේ ඒ අවබෝධය ඇති කරගෙන අවබෝධය ඇති කිරීම සඳහා පූජාවක් හැටියටත් ඒ වගේම තවත් පැත්තකින් ඒ ස්වාමීන් ඒ බුදුරජාණන් වහන්සේලාගේ බුද්ධ චරිතය නිරූපණය කිරීම සඳහාත් එක එක පූජාවන් පවත්වලා තියෙනවා. පැරණි ඒ වගේ චාරිත්‍ර වාරිත්‍ර ඒ වගේම ඒක සංස්කෘතිකාංගයක් බවට පත් කරගෙන ඒත් එක්කම විශාල දහම් දැනුමක් සකස් කරගෙන තියෙනවා. ඒ තුලින් තමයි ඇත්තටම ගමේ නගරේ ඒ කොතනත් ඒ සංස්කෘතිය ඒ අයගේ දැහැමි ජීවිතය ආරක්ෂා කරගෙන තියෙන්නේ. දැහැමි ජීවිතයේ පැවැත්ම රඳා පවතිලා තියෙන්නේ නොඑක ආකාරයේ ඒ වගේ දේවල් වලින්. එහෙමයි. ඒ වගේම තමයි අපි දැකලා තියෙනවා මේ තායිලන්තේ වුණත් එක එක ওই විදිහට මේ උත්සවශ්‍රීයෙන් මේ ගැඹුරු ධර්ම කාරණා පවා අභිධර්මයේ වැනි ගැඹුරු ධර්ම කාරණා අපි ගත්තොත් එහෙනම් පටිච්චසමුපාදේ පවා පටිච්චසමුපාදේ එක එක අංග වලට එක එක කතා ප්‍රවෘත්ති දක්වමින් එහෙමයි. ඒක නාට්‍යයක් විතර දක්වනවා. ඒ කියන්නේ ඒ සඳහා අනවශ්‍ය විදිහේ ඇලීමක් ඇති කිරීම සඳහා නෙවෙයි. ඒ තුල තියෙන මහා ගැඹුරු දෙයක්. ඒ තුල තියෙන ගැඹුරු දෙයක්. අපි පටිච්චසමුපාදයේ අවිද්‍යාව ගත්තොත් එහෙම අවිද්‍යාව කෙනෙකු තුල පවතින්නේ කොහොමද? එහෙමයි. අවිද්‍යාව නිසා සිද්ධ වෙන විනාශය මොකද්ද? එහෙමයි. නේද? එහෙමයි. ඒතර ප්‍රඥා ලෝකයේ වැදගත්කම මොකද්ද? ප්‍රඥා ලෝකයේ දල්ව ගත්තම කෙනෙකුගේ ජීවිතේ කොයිතරම් යහපත්ද කියලා දෙපෙන්නන්න අර නාට්‍යානුසාරයෙන් පෙනෙන අවස්ථාවත් ඇත්තට මේක රඟ දැක්වීමක් නෙමේ. ජීවිතය කියලා කියන එක රංග මණ්ඩලයක් කියලා අපි කියන්නේ අර. එහෙමයි. නේද? ඒක රංගපෑම්නේ තියෙන්නේ ඇත්තටම. නේද? ඉතින් යන්නේ ඒ தত্ত্বය යථාර්ථයෙන් පෙන්වන්න ඔන්න ඔය වගේ දේවල් තිබිලා තියෙනවා. එහෙමයි. ඉතින් ඒ නිසා මම මේ මතක් කළේ මම සිහිපත් කළේ මේ වගේ සූත්‍ර දේශනාවකින් අපිට පැහැදිලි වෙනවා අපිට අර පැරණි ස්වාමීන් වහන්සේලා ආවාද අනුශාසනා කරලා නේද? ඒ දේවලුත් අපේ ජීවිතවලට එකතු කරගැනීම ඉතාම වැදගත් වෙනවා. එහෙමයි. තවත් පැත්තකින් අර අපි දැන් පහුගිය දවස්වලත් අපි දැක්කා හුදෙක් විනෝදාස්වාදයේ සඳහා පමණක් අපේ තිබුණු සංස්කෘතිය තවත් පැත්තකින් මේවට දොස් කියන්න පුළුවන් සමහර අය. එහෙමයි. සමහර අය කියනවනේ දැන් මේ අර පැරණි මේ හනමිටිය කරින් ගත්ත අය කියලාත් එහෙමත් කියනවනේ සමහර අය නේ. ඉතින් ඒ නිසා මේ අර වෙස්මූණ නේද? වෙස්මූණ ඒ විදිහට සංදර්ශනයක් විදිහට පෙන්නලා ඒ තුල මත්පැන්ද දුමද නේද? ඊළඟට අශීලාචාර ඒ විදිහට හැසිරීමද එහෙම දක්වමින් එහෙම ඒ විදිහට ඉස්මතු වෙන තැනුත් තියෙනවා. එහෙම. ඉතින් ඒ නිසා ඒකට අර පැරණි දේ රැක ගන්නට අවශ්‍ය වෙන්නේ ඒ තුල තියෙන ඒ පැරණි භවෙහි තියෙන අර්ථයත් පවත්ව ගන්න. එහෙම. ඒ තුල තියෙන සාරයත් තියාගෙන තමයි අපි මේ පැරණි දේවල් අරගෙන යන්න ඕනේ. නැත්තම් පැරණි දේවල් වල තියෙන සාරය බැහැර කරලා පැරණි දේවල් ඉදිරියට පවත්වාගෙන යාමේ තේරුමක් නැහැ. එහෙමයි. පැරණි දේවල් වල තියෙන සාරයත් එක්ක තමයි හරයත් එක්ක තමයි අපි ඉදිරියට මේ දේවල් අරගෙන යන්න අවශ්‍ය වෙන්නේ. ඒ නිසා මේ සූත්‍ර දේශනා තුලින් අපිට පැහැදිලි වෙනවා. ඉතින් අතීතේ භික්ෂුන් වහන්සේලා වැඩ සිටපු විදිහ ඒත් එක්කම දෙවිදයෝතාවුන් වහන්සේලා පවා මේ ඒ විදිහට ධර්ම ශ්‍රවණය කරපු ආකාරය නේද? අද මේ සිද්ධ වෙන දේවලුත් ඔය නටන නාටකම් තියෙනවනේ නේද?
ඒවත් දෙවුරු බලාගෙන ඉන්නේ. ඒ අනුව දෙවියන්ගේ ආශිර්වාදය ලැබෙන අයට ආශිර්වාදය ලැබෙයි. දෙවියන්ගේ ආශිර්වාදය නොලැබෙන අයට ආශිර්වාදය නොලැබෙයි. ඒක සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලා වෙන්න පුළුවන්. බුදුදහම අදාළ කරගෙන දේවත්වයට පත් වුණු සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ගෙන් වෙන්න පුළුවන්. නේද? අනිකුත් ආගම් අදහමින් විශ්වාස කරලා දේවත්වයට පත් වුණු ඒ මිත්‍යා දෘෂ්ටික හෝ දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාවත් ඒ අයට ඒ ආකාරයෙන් ලැබෙයි කියලා කියන එක තමයි මේ වෙලාවේ මේ මතක් කරන්න තිබෙන්නේ. ඉතින් අපි ඊළඟ සූත්‍ර දේශනාවට යමු. පස්වන සූත්‍ර දේශනාව තමයි ආනන්ද සූත්‍රය. එක් කලෙක ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතමේ කොසල් දනවෙහි එක්තරා වන ලැහැබෙක වෙසී. එකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතමේ අතිමාත්‍ර කාලයක් ගිහියන් කෙරෙහි හැඟවිලි ඇවැත්නි නොහඬව යනාදී නැලවිලි බහුල කොට ඇතිව වෙසේ. එතකොට අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ කොසල් දනවේ වැඩ ඉන්නකොට එක්තරා වන ලැහැබක වාසය වැඩ ඉන්නවා. එහෙමයි. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේත් භාග්‍යවතුන් වහන්සේ සමීපයට ඇවිල්ලා සමහර අවස්ථාවලදී ස්වාමීනි අනිකුත් දැන් ස්වාමීන් වහන්සේලා කමටහන් අරගෙන යනවා දකින්නවනේ හැමදාම දකින්නවනේ. එහෙමයි. නේද? එහෙමයි. ඒ ස්වාමීන් වහන්සේලා අනේ භාග්‍යවතුන් වහන්සේ මට ඉක්මනටම කමටහනක් දෙන්න. නේද? මම කොහොම හරි මේ යහුසුලෝ භාවනා කළා මම මාර්ගඵල ලබා ගන්නවා කියලා. එහෙමයි. දැන් මේ විදිහට ඒක දකින ආනන්ද ස්වාමීන් වහන්සේ අවස්ථා කීපයකදීම ඒ විදිහට සඳහන් වෙනවා. බොහෝ අවස්ථාවල සඳහන් වෙනවා භාග්‍යවතුන් වහන්සේගෙන් කමඨහන් අරගෙන භාවනා කරන්න වඩිනවා. හැබැයි රහත් වෙන්න බෑ. එහෙමයි. නේද? ඒ ප්‍රාර්ථනාව නිසා එහෙමයි. සෝහාන් වෙලා හිටියට අනිකුත් මාර්ගඵල වලට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. උපස්ථායකයන් වහන්සේ විදිහට පෙරම් පුරාගෙන පැමිණිච්ච නිසා. එහෙමයි. එතකොට අන්න ඒ වගේ අවස්ථාවකදී එහෙම මේ අර වැඩ ඉන්න විවේකයෙන් වැඩ ඉන්න වෙලාවක ඒකල්ලි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතමේ අතිමාත්‍ර කාලයක් කියන්නේ බොහෝ කාලයක්. එහෙමයි. ගිහියන් කෙරෙහි හැඟවිලි. ඒ කියන්නේ එක එක විදියට හඟවලා මොනවද හඟවන්නේ? මේ හරියට කෙනෙක් මේ නලවනවා වගේ. එහෙම මේ දක්වලා තියෙන්නේ. එහෙම. නලවනවා වගේ බහුල කොට ඇතිව වෙසේ. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේගේ බණහන ගොඩාක් අය කැමතිනේ. දැන් අන්තපුරේ නේද? එහෙමයි. මේ කාන්තාව ගොඩාක් කැමති කියනවා ආනන්ද ස්වාමීන් වහන්සේගේ බණහන. අන්න ඒ වගේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ දහම් කතාව අහන්න ගොඩාක් අය කැමති. ඒ වනලැහැබෙහි අධිග්‍රහිත වූ අනද තෙරුන්ට අනුකම්පා කරන වැඩ කැමැති දෙවි කෙනෙක් අනද තෙරුන් සංවිග්ග කරවනු කැමැත්තෙන් අනද තෙරුන් වෙත එළඹියේය. එළඹ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට ගාථාවෙන් මේ විදිහට කියනවා. දැන් මේ විදිහට මේ ආනන්ද ස්වාමීන් වහන්සේ එක පැත්තකින් කාලය ගොඩාක් ගන්නවා නේද? එක පැත්තකින් මේ සිද්ධ කරන මේ සිදුවීම දැකලා බලන් ඉන්න බැරි දෙවිවරු ඉන්නවනේ. එහෙමයි. නේද? ඒක යහපත් පැත්තටත් වෙන්න පුළුවන්, සමහර අය අයහපත් පැත්තටත් වෙන්න පුළුවන්. ඉතින් මේ ඇත්තටම යහපත් පැත්තට තමයි දැන් මේ විදිහට කියන්නේ ඉන්නේ. මොකද මේ ආනන්ද ස්වාමීන් වහන්සේට බොහොම හිත කැමති කෙනෙක්නේ. දෙවි කෙනෙක්නේ. මේ විදිහට කියනවා. රුක්මුල් සෙනසුන්හි විසීමට පිවිසි නිවනෙහි බහාගෙන වෙසෙන නුඹ වහන්සේට ගිහියන් සමග කරන මේ බිලිබිලි කතාව කුමක්ද? බිලිබිලි කතාව කුමක් කෙරේද? ඒත් සිංහල වචනයක් වගේම තමයි පාලි වචනේ සඳහන් වෙන්නේ බිලිබිලි කා කියලා. එහෙම. ඒ කියන්නේ අර නැලවිලි කියලා කියන එකට තමයි මේ බිලිබිලි කියලා කියන්නේ. එතකොට අන්න ඒ වගේ මේ හරියට නලවනවා වගේ අනේ අඬන්න එපා. එහෙම කියනවා වගේ. ගෞතමයන් වහන්සේ පමා නොවුණු මැනව ධ්‍යාන කරනු මැනව.
දැන් ගෞතමයන් වහන්සේ කියලා කියන්නේ මේ ආනන්ද ස්වාමීන් වහන්සේට. ආනන්ද ස්වාමීන් වහන්සේට කියන්නේ ඒ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේ නමක් නිසා. එහෙම. තේරෙනවද? ගෞතමයන් වහන්සේ පමානෝව ධ්‍යාන කරුණු මැනව. ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්තරතිමේ ඒ දේවතාවා විසින් සංවේගයට පවුණු ලද්දේ සංවිග්ග විය. ඇත්තටම සංවේගයට පත් වුණා. එහෙමයි. නේද? එහෙමයි. කියන්නේ හිතා ගන්නවා. එහෙමයි. හිතා ගන්නවා ඒ විදිහට මේ දේවතාවා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා නේද කියලා. එහෙමයි. ඉතින් ඕක තමයි මේ සහන් මේ පෙළ දේශනාවේ සූත දේශනාව. එහෙමයි. ස්වාමීන් වහන්සේ ආනන්ද තෙරුන් සහ ඒ දේවතා අතර ඇති වුණු සංවාදයේදී තව වැඩි යමක් දැනගන්නට පුළුවන් වේවි කියලා විශ්වාස කරනවා අටුවා දේශනාව තුළ. අපි කැමති ඔබ වහන්සේගෙන් මේ සංයුක්ත නිකායේ වන සංයුක්තයේ වන වර්ගයේ එන ආනන්ද සූත්‍ර දේශනාවේ අටුවා කතාව දැන කියා ගන්න. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ මේ ධර්ම භාණ්ඩාගාරික ස්වාමීන් වහන්සේනේ. එහෙමයි. ආනන්දෝ ආනන්ද කියන වචනයම සතුටු කරනවා කියලා කියන එකනේ ආනන්ද කියන වචනේ අදහසම නේද? එහෙමයි. එතකොට ආනන්දෝ ධර්ම භාණ්ඩාගාරික තෙරුන් වහන්සේ අති වේලායන් සීමාව ඉක්මවා ගිය බොහෝ වේලාවක්. එතකොට ගිහි සංඥත්ති බහුලෝ රාත්‍රියේත් දවාලයේහිත් බොහෝ වේලාවක් ගිහියනට හැඟවීම් කර වන්නාහු. ගිහියන්ට හඟවනවා. එතකොට දවල් කාලෙත් රාත්‍රී කාලෙත් වැඩි කාලයක් ගන්නවා මේ ගිහි අයට මේ විදිහට හඟවන්න. මොකක්ද හඟවන්නේ? භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ කල්හි මහා කාශ්‍යප තෙරුන් වහන්සේ ආනන්ද තෙරුණට මෙසේ කීහ. "ඇවැත්නි, අපි රජගහනුවර වස්විසීමට ගොස් ධර්මයේ සංගායනා කරමු. දැන් මේ ධර්ම සංගායනාවට සූදානම් වෙන වෙලාව. එහෙමයි. අපි යන්නේ එහෙම සූදානමක් තියෙනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට අවසලා තියෙනවා. එහෙමයි. අපි මෙන්න මේ විදිහට මේ අපි දැන් කාලය එළඹිලා තියෙනවා ධර්ම සංගායනාවක් කරන්න. යනු මැනවි. ඔබ ආරණට පිවිස උපරිමාත්‍රයේ පිණිස වෑයම් කරනු මැනවි. එතකොට බොහෝම උපරිමයෙන්ම වෑයම් කරන්න රහතන් වහන්සේ නමක් බවට පත් වෙනවා. එහෙමයි. මොකද රහතන් වහන්සේලා 500 නමක් පමණයි පළවෙනි ධර්ම සංගායනාවට සම්බන්ධ කරගන්න. ඒත් එක්කම ධර්ම සංගායනාවක් මුල් ධර්ම සංගායනාව පවත්වන්න පුළුවන්කමක් ඇත්තේත් නැහැ ආනන්ද ස්වාමීන් වහන්සේ නැතුව. එහෙමයි. නේද? එහෙමයි. ඒ නිසා ඒ ධර්ම භාණ්ඩාගාරික නිසා. ඒ නිසා බොහොම ඉක්මනින් පාසිවුරු අරගෙන උන්වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ පාසිවුරුගෙන කොසල් රටට ගොස් එක් අරණ්‍ය වාසයක වැස ඊළඟ දිනේ එක් ගමකට පිවිසියහ. මිනිස්සු දැන් ඔන්න භාග්‍යවතුන් වහන්සේගේ පාසිවුරු බුදුරජාණන් වහන්සේ පින්වම් පය වදාලත් එහෙමයි. පාසිවුරු යම් ප්‍රමාණයක් ආනන්ද ස්වාමීන් වහන්සේ රැගෙන යනවා. එහෙමයි. බලන්න එහෙමයි. නේද? එතකොට ගොස් එක අරණ්‍ය වාසයක වැස ඊළඟ දිනේ එක් ගමකට පිවිසියහ. මිනිස්සු තෙරුන් දැක දැන් මේ භාග්‍යවතුන් වහන්සේගේ පාසිවුරුත් අරගෙන යන ආකාරය එහෙමයි. ඒ සදහවතුන් දකිනවා. ගමේ අය දකිනවා. එහෙම දැකලා කියනවා මේ විදියට. ආනන්දයිනි, ඔබ වහන්සේ මීට පෙර බුදුරජාණන් වහන්සේ සමග පැමිණෙන්නාහුය. අනේ කලින් නම් ඔබ වහන්සේ වඩින්නේ භාග්‍යවතුන් වහන්සේත් එක්ක. එහෙමයි. නේද? අද හුදෙකලාවම පැමිණියාහු. ඔබ වහන්සේ දැන් මේ තනියෙන් වඩින්නේ. එහෙමයි. බුදුන් වහන්සේ කොතැනක වඩා හිඳුවා පැමිණියාහුද?
දැන් හරිම ශ්‍රද්ධාවන්තයිනේ. එහෙමයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පින්වම් පෑවදාලා කියලා දන්නවා. එහෙමයි. නේද? අර වැළපෙන්නේ අර. එහෙමයි. දැන් කෙනෙක් නැති වුණත් කෙනෙක් මරණයටපත් වුණත් අර කියන්නේ ජීවත් වෙලා ඉන්නවා වගේ කියලා. එහෙමයි. දැන් සමහරවිට මල කඳක් මේ මල කඳටත් කතා කරනවානේ. එහෙමයි. එහෙමයි. ඔළුව පිරිබැඳ මැද එහෙමයි. නේද? ඒ විදිහට මේ ජීවත් වෙලා ඉන්නවා වගේම අනේ මන් දාලා ගියේ නෑ. එහෙමයි. නේද? නැගිටින්න කියලා එහෙම කියනවනේ. එහෙමයි. ආන්න ඒ වගේ වැළපීමක් තමයි මේ ඒ ජනතාව කරලා තියෙන්නේ. එහෙමයි. කොහොමද කියන්නේ දැන් මේ කොහි නතර කරලාද කොහි වඩා හිඳුලාද ඔබ වහන්සේ මේ තනියෙන් ආවේ. එහෙමයි. ඊළඟට දැන් කවරකගේ පාසිවුරුගෙන සැරිසන්නන්නේ ඔබ. දැන් කාගේ සිව් පාසිවුරු අරගෙනද පාත්‍රා සිවුරු අරගෙනද ඔබ වහන්සේ වඩින්නේ. එහෙමයි. කවරකු හට මෝදෝනා වතුර හා දැහැටි දෙන්නේද. දැන් ඔබ වහන්සේ කාටද මේ මෝදෝනය කරන්න එහෙමයි. පාදෝවනය කරන්න පාපිෂ්ණ ආදී ලබා දෙන්නේ. පූජ කරන්නේ කාටද ඔබ වහන්සේ. කුටිය අමදිනහුද. දැන් කාගේ කුටියද ඔබ වහන්සේ අමදින්නේ. එහෙමයි. වත් පිළිවෙත් කරහුද. දැන් කාගේ වත් පිළිවෙත් ඔබ වහන්සේ කරන්න. බොහෝසේ කියමින් වැළපුණාහුව. දැන් මේ විදිහට කියලා හරියට වැළපුණා. එහෙමයි. ඇඬුවා. වැළපුණා. ඒ වෙලාවේ තෙරුන් වහන්සේ පින්වත්නි දැන් ඔය ඉතින්දල පටන් ගන්නවා ආනන්ද ස්වාමීන් වහන්සේ මේ අය අස්සසන්න. එහෙමයි. තේරෙනවද? මේක සත්‍ය සිදුවීමක් ඒ වගේම මේ ඒ සත්‍ය සිදුවීම දේවතාවා දැකපු විදිහ. එහෙමයි. නේද? එහෙමයි. පින්වත්නි ශෝක නොකරව. නොවැළපෙව්. සංස්කාරය අනිත්‍යහ ආදී හේතු ගන්නවා. බත්කිස අවසානයේ වසන තැනටම යති. මිනිස්සු සවසටද එහි ගොස් එලෙසම වැළපුණේය. බලන්නකෝ. එහෙමයි. දවල් ගමට එනකොට වැළපෙනවා. නේද? එහෙමයි. හවසට ගිහිල්ලා ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න කුටියට ගිහිල්ලා ආයෙත් කියා වැළපෙනවා. එහෙම අම්මලා දැනුත් ඉන්නවනේ. එහෙමයි. නේද? එහෙමයි. ඔව්. එතකොට තෙරුන් වහන්සේද එසේ ඕවා දෙති. අර විදිහටම අවවාද කරනවා. එහෙමයි. ඒ ආරම්භය මේ කියන ලදී. අජ්ජ භාෂේ මේ තෙරුන් වහන්සේ භික්ෂු සංඝයාගේ කතාව අසා ශ්‍රමණ ධර්මය කරන්නෙමෙයි අරණට පිවිස දැන් ගිහියනට ඒත්තු ගන්වමින් වාසය කරයි. බුදු සසුන එකතු නොකළ මල් රැසක් මෙන් වූයේ ධර්ම සංග්‍රහය නොකරයි. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේට මේ ඒ ආපු වැඩේ කරගන්න විදිහක් නැහැ. එහෙමයි. නේද? ආපු වැඩේ කරගන්න විදිහක් නැහැ. මොහුට දෝෂාරෝපණය කරන්න මේ සිතා පැවසීය. ඇත්තරම අර දේවතාවත් උනන්දු කිරීමක් මේ කරේ. එහෙමයි. දැන් ඊළඟට ධර්ම සංගායනට යන්න තියෙනවා. එහෙමයි. ඊට දැන් අර ඇත්තරම ගොඩාක් වීරියෙන් සක්මන් කළානේ එදා දවසේ. වෙහසුණා කියලා කියනවනේ නේද? ඒ වෙහසුණු නිසානේ මේ සතර ඉරියාවෙන් තොරවම රහතන් වහන්සේ නමක් බවට පස් වෙන්න පුළුවන්කම ලැබුණේ. එහෙමයි. එසේ මෙසේ රහතන් වහන්සේ නමක් නෙවෙයිනේ. එහෙමයි. සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණානේ. ඉතින් ඊට කලින් සිද්ධ වෙච්ච සිදුවීම තමයි මේ සූත්‍ර දේශනාවේ මේ සඳහන් වෙන්නේ. එහෙමයි. එතකොට මෙතන සඳහන් වෙනවා පසක් කියා පිවිස හදයස්මින් කෘත්‍ය වශයෙන්ද ආරම්භන වශයෙන්ද හදවතේ බහා නිවනට පැමිණෙන්නෙමි වීරිය කරන්නේ. නිර්වාණ කෘත්‍ය වශයෙන් හදවතෙහි බහාලමී නමි. එතකොට හදවතට ගන්න කියලා කියනවා
අපි කියන්නේ හිතට එකඟව කියලා. එහෙමයි. නේද? එතකොට නිර්වාරාම වන සමාපත්තිය අර්පණා කොට එතකොට නිවන කියලා කියන එක අරමුණු කරගෙන. එහෙමයි. අරමුණු කරගෙන දැන් මොන භාවනා වඩනවා. ඒ දෙකම ආරම්භය මේ කියන ලදී. එතකොට විශේෂයෙන්ම සමාපatti වශයෙන් සම්වදින එකත් ඊළඟට භාවනා වැඩිම සහ ඊළඟට හදවතට ඒ විදිහට අර්පණා වශයෙන් ගන්න කියලා කියන එකයි මේ කියන්නේ. එහෙමයි. ඉතින් හදවතට අරගෙනම භාවනා කරන්න කියලා කියන එක කියන්නේ. ඒ දෙකම ආරම්භය මේ කීය. ජාහි ධ්‍යාන දෙකින් තෙහෙන් වඩන්නකු වෙව. එතකොට රූප ධ්‍යාන අරූප ධ්‍යාන දෙකෙන්ම ඒ විදිහට අර්පණා කරගන්න කියලා කියන එක තමයි එතන කියන්නේ. ඉතින් බිලිබිලි කා ගිහියන් සමග ඌ මේ බිලිබිලි කතාව නතර කරලා. එහෙමයි. අර බිලිබිලි කතාව නතර කරලා නැලවිලි කතාව නතර කරලා නලවන්න යන එකෙන් තේරුමක් නැහැ. ඇත්තටම ඒක අවබෝධ කරගන්න තේරුමක් නැත්තම් තමන්ගේ වැඩේ කරගන්න ඕනනේ. එහෙමයි. නේද? ඒ කෘත්‍ය කරගන්න ඕනේ. ඒ කෘත්‍ය කරගන්න කියලා කියන එක තමයි දැන් මෙතන මේ දේවතාවා කියන්නේ. ඉතින් ලොකු ආදර්ශ විශාල ප්‍රමාණයක් පැවිදි ජීවිතවලටත් ගිහි ජීවිතවලටත් ලබාගත හැකි ඉතාම වටිනා සූත්‍ර දේශනාවක් තමයි ආනන්ද සූත්‍ර දේශනාව. මේ වන සංයුත්තේ වන වර්ගයේ සඳහන්. එහෙමයි. ඔබ වහන්සේ සඳහන් කළාක් මෙන් ඊටාම වටිනා කියන අරුත් සම්පන්න දහම් කතා රසක් අන්තර්ගත වෙලා තිබුණු එම සූත්‍ර දේශනාවෙහි ඒ තමන්ගේ අරමුණ කෙරෙහිම හිත පිහිටුවාගෙන ඒ ආකාරයෙන්ම දිවි ගමන සකස් කරගන්න ඒ අරමුණ වෙනුවෙන්ම ක්‍රියා කරන්න මඟ පෙන්වා දීමක් මේ සූත්‍ර දේශනාව තුළ ගැබ්ව තිබුණා විශාල වශයෙන්. ඉතින් එය අවබෝධ කර දීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම සංයුක්ත නිකායේ වන සංයුත්තේ වන වග්ගයේ සම්බහුලා සූත්‍ර දේශනාවත් ආනන්ද සූත්‍ර දේශනාවත් කියන සූත්‍ර ද්විත්වයම අපට පැහැදිලි කර දීම සම්බන්ධයෙන් ඔබ වහන්සේට අනේක වාරයක් පුණ්‍යානුමෝදනාවන් අපි එක් කරනවා. වැඩසටහන නිමාවට පත් කරන්න පෙර විශේෂ පුණ්‍යානුමෝදනාවන් කිහිපයක් සිදු කරන්නටයි මේ බලාපොරොත්තු වෙන්නේ. දීඝවාපි චෛත්‍යරාජානන් වහන්සේ ඉදි කරන්න බෞද්ධ නාලිකාව පූර්ණ වශයෙන් මාධ්‍ය අනුග්‍රහය ලබා දීලා එදා බෝධිසත්ව ගුණෝපේත පරම පූජනීය දරණාගම කුසල ධම්ම නාහිමි සමිඳුන්ගේ දෙවර්ෂ පූර්ණ පින්කම අවස්ථාවේදී අති විශාල ජනගංගාවක් සහභාගී වෙලා එම පින්කම අම්පාර දීඝවාපියේ පවත්වන අවස්ථාවේ අපි සියලු දෙනාම අදිෂ්ඨාන කළේ පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ සියලු දෙනාගේම සාදුනාද මැද අදිටන් පිහිට වූවා. එදා කවදා හෝ දවසක නුදුරේදීම දීඝවාපි චෛත්‍ය ප්‍රතිනිර්මාණය කරන්න තමන් වහන්සේ ප්‍රධාන සමස්ත ජනතාවටම වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාව. ඉතින් එය ක්‍රමානුකූලව අද වන විට යථාර්ථයක් බවට පත්වමින් පවතිනවා. ඒ වෙනුවෙන් මුළු මහත් රාජ්‍ය යාන්ත්‍රණයම ඒකාබද්ධ වෙලා මේ කටයුත්ත සාර්ථක කරගන්නට විශේෂයෙන්ම ශ්‍රම බලකායක් මේ වෙනුවෙන් පිහිටවලා ඒ සඳහා එම ක්‍රියාන්විතය ක්‍රියාවට නංවන්න බොහෝ සෙයින් උපකාරී වෙනවා. ඒ වෙනුවෙන් ඔවුන් වෙහෙස මහන්සි වෙනවා. ඉතින් ඒ සැමටම අපි පොදුවේ පුණ්‍යානුමෝදනාවන් එක් කරමින් අප වටා ඒකරාශී වුණු බොහෝමයක් සුදහිමතුන් මේ උතුම් දීඝවාපි චෛත්‍ය ගොඩනංවන්නට තමන්ගේ දායකත්වය ලබා දෙනවා. ඒ අතරේ අද දායක වන සුපින්වත් කිහිප දෙනෙකුට පුණ්‍යානුමෝදනාවන් එක් කරන්නටයි මේ බලාපොරොත්තුව. පාදුක්ක වේවැල් පනාවේ පදිංචි බීටා බමුණුගේ මහත්මිය මේ පින්කම සඳහා දායක වෙනවා. ඔවුන් බලාපොරොත්තු වෙනවා බීබී ධර්මදාස, බීඩී කරුණාවති, ටීඑම්ඩී කරුණාවති, එංගල්තිනා රූපසිංහ කියන පවුලේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නටත් පවුලේ සුජීවත් සැමට සහ නෑදෑ හිතමිත්‍රාදියට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් පාදුක්ක වේවැල් පනාවේ පදිංචි බීටා බමුණුගේ මහත්මිය බලාපොරොත්තු වෙනවා. දීඝවාපි චෛත්‍ය ඉදි කරන්න රුපියල් ලක්ෂයක මූල්‍යමය පරිත්‍යාගයක් ලබා දී කටයුතු කර තිබෙනවා.
මල්ලිකා ජයසිංහ මහත්මිය ඇතුළු පින්වත් පිරිස ඔවුන් බලාපොරොත්තු වන්නේ ලීලාවතී නානායක්කාර ජස්ටින් ජයසිංහ කුසුමලතා ජයසිංහ ජනක් එම් ලියනගේ ඇතුළු මියගිය සියලුම ඥාති හිත මිත්‍රාදියට පින් අනුමෝදන් කරන්නටත් පවුලේ සුජීවත්ව සිටින සැමට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් මල්ලිකා ජයසිංහ මහත්මිය ඇතුළු පින්වත් පිරිසයි ඒ වෙනුවෙන් දායකත්වය ලබා දෙන්නේ. ඒ වගේම අප විසින් සිද්ධ කරන තවත් සුවිශේෂී පින්කමකට ජලපිරණ යන්ත්‍ර පරිත්‍යාගය සඳහා මූලිකම පරිත්‍යාගයක් ලබා දෙනවා ඒ පීරිස් මහත්මාණන් විසින්. ඔවුන් බලාපොරොත්තු වෙනවා GCW ද සිල්වා පියාණන්ට පින් අනුමෝදන් කරන්නට, පවුලේ මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට, ඒ වගේම දැනට පවුලේ සුජීවත්ව සිටින සියලු දෙනාට සහ හිතවතුන්ට ලක් ජනතාවට සෙත් ප්‍රාර්ථනා කරන්නට ඒ පීරිස් මහත්මයා ප්‍රධාන එම පවුලේ පිරිස බලාපොරොත්තු වෙනවා. ඒ සියලුම සුදහිමතුන් මේ අනාදී වශයෙන් මහානීය ශාසනික සේවාවන් සඳහා සමාජීය මෙහෙවරයන් සඳහා දායකත්වය ලබා දීලා බලාපොරොත්තු වෙන ඒ පිරිසිදු පිවිතුරු ප්‍රාර්ථනාවන් එලෙසින්ම මුදුන්පත් වේවා. මියගිය ඥාති හිත මිත්‍රාදියට පින් අනුමෝදන් වේවා. සුජීවත්ව වෙසෙන සැමට සෙත් ආශිර්වාද ලැබේවා කියන ප්‍රාර්ථනාවන් අප ඉතසිතින් සිද්ධ කරමින් එසේනම් අදට වැඩසටහන නිමාවට පත් කරන්න කාලය හරස් වෙනවා. අපිට අවසර දෙන්න. මේ වැඩසටහනට පමණක් නොවේ බෞද්ධ නාලිකාවේ මේ මහා මාධ්‍ය ක්‍රියාන්විතය දියත් කරමින්ද ඒ වගේම මෙවැනි ප්‍රතිනිර්මාණ කටයුතු වෙනුවෙන් විශේෂයෙන්ම ශාසනික උරුමයන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමන් වහන්සේගේ නායකත්වය හරහා ඒ පින්බිම් යලි ගොඩනංවන්නට නිබඳවම වෙහෙසමින් ශාසනෝන්නතිය වෙනුවෙන් කැපවන ඒ වගේම අපේ රටේ වෙසෙන දුගී දුප්පත් ජනතාව එයින් අතුමුදවා ගන්න යම්තාක් දුරකට හෝ සහනයක් සරණක් වෙන ඒ වගේම කෘෂි කර්මාන්තයේ යෙදී සිටින ජනතාවට කෘෂි උපකරණ බෙදා දෙමින්ද ආබාධිත පුද්ගලයන්ට රෝදපුටු අත්කාරු කිහිලිකරු බෙදා දෙමින්ද මේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දුවා දරුවන් සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කරමින් වේවා. ඒ වගේම විශේෂයෙන්ම කෘෂි කර්මාන්තයේ යෙදී සිටින අය සඳහා කෘෂි උපකරණ පරිත්‍යාග කරමින් වේවා. ඇතැම් වෙලාවක මරණයට කැප වුණු ගවයන් බේරාගෙන අබේදානය ලබා දෙමින් වේවා. මහා සමාජීය සේවාවන් රැසක් ඉෂ්ට සිද්ධ කරන වර්තමානයේ ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ නම් වූ මේ මහා පුණ්‍ය කේන්ද්‍රස්ථානයේ නියමුවාණන් වහන්සේ ලෙස කටයුතු කරන ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති බෞද්ධ මාධ්‍යජාලයේ ගරු සභාපති දුරන්දර අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. මේ සියල්ල සිද්ධ කරලා අවසාන වශයෙන් ඔබ වහන්සේ ප්‍රාර්ථනා කරන්නේ පරම පිවිතුරු පරිපූර්ණ නිවීම. ඒ උතුම් මරමුණ සාක්ෂාත් කරගන්නට ඔබ වහන්සේට ශක්තිය ධෛර්යය ලැබේවා. සාදු සාදු සාදු. එසේනම් අද දවසේදී අපි කතං සුලබතේ පඤ්ඤං වැඩසටහන නිමාවට පත් කරනවා. සුවහසක් ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටත් ලක්වාසී ලෝවාසී සමටත් නිදුක් බව නිරෝගී බව සුවපත් භාවයේ සපිරුණු අනාගතයක් පතමින් අදට සමුගන්නවා ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද?